සාදු 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 නමෝ බුද්ධාය. ඔබ අපි අහලා තිනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව. කල්පයක් මේ මනුෂ්‍ය ලෝකයට වැස්සත් වහින වැහි බින්දු ගාන සංඛ්‍යාත්මකව කිව හැකි මහා ප්‍රඥාවක්. උන්වහන්සේට එවැනි ප්‍රඥාවක් නම් උන්වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණ බලයෙන් ලෝට බිහි කළ ශාස්ත්‍රුන් වහන්සේගේ කෙබඳු ප්‍රඥාවක්ද? ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රඥාවෙන් සදහම් සිසිල ස්වල්ප වූ අල්ප මාත්‍රයක් වූ දහම් දේශනයක් අපට අහන්ට ලැබෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව. අදත් බණ්ඩාරවැල කුඹල්වැල ශ්‍රී බෝධි පර්වතයේ මස්තකයේ ඉඳලයි ඔබට අපි දහම් සිසිල බෙදන්නේ ශ්‍රද්ධාරූප වාහිනියෙන්. ලෝපුරා මේ උතුම් සදහම් දේශනේ විකාශනය කිරීමේ වාසනාව අද හාලියල පිරිසකට උදා වෙනවා. අපි ඊටම ගෞරවයෙන් අද ධර්මදේශනයේ දායකත්වයේ දරන පිරිසට සිහිපත් කරනවා. භාග්‍යතුන් වහන්සේට අපි පුෂ්ප පූජාව පවත්වමු. අනතුරුව දේශකයන්න් වහන්සේට ගෞරවයෙන් සම්ප්‍රදායානුකූලව දැහැත් තට්ටු පූජා කොට ධර්මදේශනයට ආරාධනා කරමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය. මහා කරුණාවෙන් ලෝකයට ප්‍රකට වූ ප්‍රඥාව මහා කරුණාවෙන් ලෝ සතුන් වෙත වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අල්ප මාත්‍රයක් නමුත් අනේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දැන් දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීලී සමාදන් වෙන්න. සතුන් මෙරීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන් අවබෝධය පිණිසද
උපකාර වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන් සියලු දෙනා මේ වෙලාවේ සූදානම් වෙන්නේ අප කවුරුත් ආදරයෙන් සන්න ගිය අපගේ ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වත්නි, අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය වෙන වටිනාකම උපද්දන කාරණයක් ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ. අපි දන්නවා මනුස්සයන් විදියට මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ අපිට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ගොඩක් අරුබුද වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම නොයේ කරදර අපේ ජීවිතවලට එනවා. ඒතර මේ හැම දෙයකටම අත්‍යවශ්‍ය වෙන කාරණයක් තිබෙනවා. ඒ තමයි ඉවස ගන්න පුළුවන්කම, දරා ගන්න පුළුවන්කම, ඔරොත්තු දීම. එහෙම ඉවස ගන්න බැරි වුණොත්, දරා ගන්න බැරි වුණොත්, ඔරොත්තු දුන්නේ නැත්තම් අපිට මේ මනුස්ස ජීවිතය තුළ තව ප්‍රශ්න උපදින්න පුළුවන්. ඒ කියන්නේ තියෙන ප්‍රශ්න මදිවට අපි ඒ දරා ගන්න බැරිකම නිසා, ඉවස ගන්න බැරිකම නිසා, ඔරොත්තු දෙන්නේ නැති නිසා සමහරලාට ඒකෙන් වෙනත් ප්‍රශ්න පද්දව ගන්න පුළුවන්. දැන් ඔබ හිතන්න, සමහර අය ඉන්නවා, සමහර අයගේ ජීවිතවල යම් ගැටලු ප්‍රශ්න අර්බුදාවට පස්සේ යාලා ගන්න තීරණ නිසා තව විනාශයන් සිද්ධ වෙනවා. සමහර අය හිතනවා අහවලා මරන්න ඕන, අහවලාට ගහන්න ඕන, එක්ක තමන් මැරෙන්න ඕන. එහෙම මිනිස්සු තමන්ගේ ජීවිතේ අරුබුද, කරදර, ප්‍රශ්නෙද්දී නොඑක් තීරණ ගන්නවා. ඒතර ඒ තීරණ සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ ලොකු හානියක් සිද්ධ කරනවා. තමන්ට විතරක් නෙමෙයි, අන් අයටත්. ඉතින් ඒ නිසා මිනිස්යන් විදියට මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ සැප විතරක් තිබෙන, ප්‍රශ්න නැති, කරදර නැති, අර්බුද නැති ලෝකයක නෙවෙයි. දැන් ඔබට පේනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පවා මිනිස්සුන්ට නොයේ කරදර, ප්‍රශ්න, අර්බුද ආවා. ඊට පස්සේ කාලවලදී නොයේ කරදර, අර්බුද මිනිස්සුන්ට ආවා. ඉතින් මේ වගේ ඉවරයක් නැහැ. අනාගතේ සිදුවෙන දේවල් ගැන අපි දන්නේ නැහැ. හැබැයි මේ මොන දේ සිද්ධ වුණත් අපිට අපේ සිත රැක ගන්න වෙනවා. අපිට අපේ සිත ආරක්ෂා කරගන්න වෙනවා. එහෙම නැති වුණොත් ඒකේ හානිය අපිට එනවා. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ සඳහා ගොඩාක් උපකාර වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඉතින් ඒ සඳහාම දේශනා කරපු බුදු දේශනාවක් අපි ශ්‍රවණය කරන්නේ. ඒතර මේ දේශනාව අංගුත්තර නිකාය 3 පොත් වහන්සේ තුල තිබෙන්නේ අක්කම සූත්‍රය කියලා. අක්කම කියලා කියන්නේ ඉවස ගන්න බැරිකම ගැන, දරා ගන්න බැරිකම, ඔරොත්තු දෙන්න නැතිකම ගැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව. දැන් ඔබට පේනවා ඇති, දැනට අවුරුදු 50කට 60කට කලින් ඉපදුණු අය මූණ දෙන ප්‍රශ්න, ඔරොත්තු දෙන දේවල් වලට වර්තමාන ඉපදෙන අය ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ගියොත් එහෙම ඒ හැකියාව අපි තුල ඇති කරගත්තේ නැත්නම් අපේ ජීවිතයට එන අරුබුද හමුවේ අපිට ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී හරි ලස්සනට විස්තර කරලා දෙනවා මේ ඔරොත්තු දෙන්නේ නැති, දරා ගන්න බැරි, ඉවස ගන්න බැරි කෙනාට වෙන දේ සහ ඒක පුළුවන් කෙනාට ලැබෙන ලාභය. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවකින් තමයි ඒක දේශනා කරන්නේ, හස්තීන් උපමා කරගෙන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණනි, මේ රජුට ඉන්න හස්තීන් ඇත්තු කරුණු 5ක් තිබෙනවා නම් ඒ ඇත්තු මේ රජතුමාට සුදුසු නැහැ.
රජතුමා පරිහරණය කරන්නේ රාජකීය ඇතෙක් බවට පත් වෙන්නේ නැහැ කියනවා. මේ කරුණු තියෙන ඇත්තු රාජකීය ඇත්තු නෙවෙයි කියනවා. දැන් ඔබ දන්නවානේ හස්තීන් දැන් අපි ගත්තොත් එහෙම දලදා කරනු වඩම්මන්න හැම හස්තියාටම බෑ. ඒකට ඉන්න ඕන සුදුසු හස්තියෙක්, ගැළපෙන හස්තියෙක්. එහෙම නැතුව හැම ඇතාම යොදන්නේ. අන්න ඒ වගේ රජතුමාට ඉන්න හස්තීන් මෙන්න මේ කරුණු පහ තිබෙනවා නම් ඒක මේ ඒ ඇත්තු රාජකීය හස්තීන් වෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පළවෙනි එක තමයි මේ රජුගේ හස්තියාට රූප ඉවස ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න දැන් යුද්ධයට යනවා. දැන් රජවරුන්ට යුද්ධ ඇති වෙනවනේ. ඒතර ඒ යුද්ධ වලට මේ හස්තීන් යනවා. ගියාට පස්සේ දැන් යුද්ධ භූමියට ගියාට පස්සේ තව හස්තීන් ඒ වගේ දකින්න ලැබෙනවා. අස්සීන් දකින්න ලැබෙනවා. රත දකින්න ලැබෙනවා. පාබල සේනාව දකින්න ලැබෙනකොට අර ඇතා මොකද වෙන්නේ? කම්පාවටපත් වෙනවා. දැඩිව ඉන්න බැරි වෙනවා. බය වෙනවා. තැති ගන්නවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ඇතා යුද්ධ කරන්නේ නැහැ කියලා. අර අනිත් අය දැක්ක ගමන්ම බය වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇතා රාජකීය හස්තියෙක් නෙවෙයි කියලා. හරි? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි ඇතාට සද්ද ඉවස ගන්න බෑ. දැන් රූප ඉවසුවාට සද්ද ඉවස ගන්න බෑ. දැන් ඔන්න ඒ ඇතත් යනවා යුද්ධ භූමියට. ගියාට පස්සේ දැන් තවත් ඉන්නවනේ අනිත් පැත්තෙමුත් ආපු හස්ති. අස්සයෝ ඉන්නවා. රත තියෙනවා. පාබල සේනාව තව මිනිස්සු ඉන්නවා. යුද්ධ භූමියක් කියන්නේ ඉතාමත් විශාල සද්ද තියෙන තැන. එතකොට ඒ විතරක් නෙමෙයි බෙර ගහන හඬ ඇහෙනවා. ඊට පස්සේ සක්හඬ ඇහෙනවා. අස්සයෝ කෑ ගහන වෙනවා. ඇත්තු කෑ ගහන වෙනවා. මෙහෙම එක එක හඬවල් එනවා. එතකොට අර හස්තියාට මොකද වෙන්නේ? ඒක දරා ගන්න බෑ. ඔරොත්තු දෙන්නේ ඉවස ගන්න බෑ. යුද්ධ භූමියේ ඉන්න බැරුව කම්පාවටපත් වෙලා දැඩිව ඉන්න බැරුව මොකද වෙන්නේ? ආයපහුව හැරෙනවා. ඒක ඉවස ගන්න බෑ කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇතත් රාජකීය හස්තියෙක් නෙවෙයි කියනවා. තුන්වෙනි ඇතා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගඳ සුවඳ ඉවස ගන්න බෑ. ඒ තමයි ඔන්න යුද්ධ භූමියට යනවා. ගියාට පස්සේ තමන් වගේම තව ඇත්තු ඇවිල්ලා ඉන්නවා. අස්සයෝ ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ ඇත්තුන්ගේ අස්සයන්ගේ මේ මල මූත්‍ර ගඳ ඉවස ගන්න බෑ කියනවා. දරා ගන්න බෑ කියනවා. කම්පාවටපත් වෙනවා කියනවා. ඒ යුද්ධ භූමියේ ඉන්න බැරි වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ හස්තියත් රාජකීය හස්තියෙක් නෙවෙයි කියලා. ඒ හස්තියා රාජකීය හස්තියෙක් නෙවෙයි කියලා. එතකොට ඒ තමයි තුන්වෙනි හස්තිය. පළවෙනි ඇතාට රූප ඉවස ගන්න බෑ. දෙවෙනි ඇතාට සද්ද ඉවස ගන්න බෑ. තුන්වෙනි ඇතාට ගඳ සුවඳ ඉවස ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හතරවෙනි ඇතා යුද්ධ භූමියට යනවා රසය ඉවස ගන්න බෑ. ඒ තමයි ඔන්න යුද්ධ භූමියට ගියාට පස්සේ වෙනදා වගේ කෑම බීම ලැබෙන්නේ නැහැ. තනකොළ ජලය ආදිය ලැබෙන්නේ නැහැ. දවස් 2-3 සමහරලාට බඩගින්න ඉන්න වෙනවා. ඒතකොට මේ බඩගින්න ඉන්නකොට ඒ කෑම බීම ලැබෙන්නේ නැතිකොට එයා මොකද වෙන්නේ? කම්පාවටපත් වෙනවා කියනවා. යුද්ධ භූමියේ ඉන්න බැරිව යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඇතත් රාජකීය හස්තියෙක් බවට පත් වෙන්නේ නැහැ කියනවා. එයාට මේ දිවට දැනෙන රසය ඔරොත්තු දෙන්නේ නැහැ. ඉවස ගන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්වෙනි හස්තියා තමයි අර වගේම යුද්ධ භූමියට යනවා. දැන් යුද්ධ භූමියට ගියාට පස්සේ යුද්ධයන් තියෙන්නේ. එතකොට මේ ඊතල වලින් විදිනවා, අවියාවුද වලින් පහර දෙනවා. මෙහෙම පරිසරයක් තියෙන්නේ. එතකොට මේ ගියාට පස්සේ හී පහරක් වදිනකොට, හී පහරවල් 2-3ක් වදිනකොට මොකද වෙන්නේ? කම්පාවටපත් වෙනවා. යුද්ධ භූමියේ ඉඳ බැරි වෙලා මේ ඒ ඇතා පසුබහිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇතත් මේ රාජකීය ඇතෙක් වෙන්නේ නෑ, සුදුසු නෑ කියන රජතුමාට.
ඒතර බලන්න ඒ ඇත්තු 5 දෙනාටම ඒ දේවල් ඔරොත්තු දෙන්නේ. දරා ගන්න බෑ. ඉවස ගන්න බැරි නිසා ඒ ඇත්තු රාජකීය හස්තීන් බවට පත් වෙන්නේ නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහමයි කියනවා. බුද්ධ ශාසනය තුල පැවිදුණු භික්ෂුවක් ඉන්නවනම් ඒ භික්ෂුවත් ආහුනීය පාහුනීය දක්ඛිනීය අංජලිකරණීය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං වෙන්නේ නැහැ කියනවා. මෙන්න මේ ලක්ෂණ පහ තිබෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. ඇහෙන් රූපයක් දකිනවා. ඒ රූපේ ඔරොත්තු දෙන්නේ නැහැ. ඉවස ගන්න බෑ. දරා ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ඒ දකින රූපයට එක්ක ආසාව ඇති වෙලා, එක්ක තරහ ඇති වෙලා, එක්ක ඉරිසියාව ඇති වෙලා, එක්ක බය ඇති වෙලා හිතේ සමාධිය නැති කර ගන්නවා කියනවා. අර හිතේ තිබුණු සංසිඳීම, හිතේ තිබුණු එකග බව ඔක්කොම නැති වෙනවා අර පේන රූපෙත් එක්ක. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ භික්ෂුව රූපය ඔරොත්තු දෙන්නේ නැති කෙනෙක් කියනවා. දැන් බලන්න අපිට පින්වත්නි සාමාන්‍ය ඔබත් අපිත් පැවිදි වේවා ගිහි වේවා අපි හැමෝම මේ ඇස් වලින් රූප බලනකොට අපිට නොයෙක් රූප පේනවා. ඒතර ඒ රූප අපිට ඔරොත්තු දුන්නේ නැත්නම් ඒ රූපේ මුල් කරගෙන ආසාව ඇති වෙන්න පුළුවන්. තරහ ඇති වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්. මේ වගේ අකුසල් ඇති වෙලා තමයි මිනිස්සු ඔය ගොඩාක් පව් කරන්නේ. ඒ දකින්න දේ ඔරොත්තු දෙන්නේ. ඉවස ගන්න බෑ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහමයි කියනවා ඒ භික්ෂුවත් අර ඇතා වගේ. එහෙම වුණොත් ඒ භික්ෂුන් වහන්සේ ආහුනීය පාහුනීය දක්ඛිනීය අංජලිකරණීය. ඒ කියන්නේ දකින්න රූපය ඔරොත්තු දෙන්නේ නැති නිසා තමන්ගේ හිතේ තිබුණු සංසිඳීම නැති වෙලා යනවා. සමාධිය නැති වෙනවා. ඒ කියන්නේ මේ පේන රූපය ඔරොත්තු දෙන්නේ නැහැ. දරා ගන්න බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනි කාරණය තමයි ශබ්ද ඔරොත්තු දෙන්නේ. ඒ තමයි ඔන්න භික්ෂුවකට කනින් ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දය ඇහුනට පස්සේ ආසාව ඇති වෙනවා. ඒ ආසාව ඇති වුණාට පස්සේ හිතේ සමාධිය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. දැන් හිතේ එකග වෙන්නේ පින්වත්නි මේ අකුසල් සංසිඳිලානේ. හිතේ යම් ආසාවක් ඇද්ද, තරහක් ඇද්ද, ඊර්ෂියාවක් ඇද්ද මේ අකුසල් යටපත් වෙලා තමයි හිත සංසිඳෙන්නේ. සමාධිමත් වෙන්නේ. දැන් අර ශබ්දේ ඇහුණු ශබ්දයට ආසාව හරි මොකක් හරි ඉපදුනොත් මොකද වෙන්නේ? හිතේ සමාධිය නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ භික්ෂුන් වහන්සේත් ඔරොත්තු දෙන්නේ නැති කෙනෙක්. අහන ශබ්දේ ඔරොත්තු දෙන්නේ නැති නිසා තමයි ඒ ශබ්දේ මුල් කරගෙන ආසාව හරි අකුසලයක් ඇති වෙලා හිතේ සමාධිය නැති වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ගඳ සුවඳක් දැනෙනවා. ඒක ඔරොත්තු දෙන්නේ නැහැ කියන ඒ තමයි නාසයෙන් ගඳ සුවඳක් දැනුණාට පස්සේ ඒකට ඇති වෙන ආසාව. ඒ ආසාව ඇති වෙලා හිතේ සමාධිය නැති වෙනවා කියනවා. එතකොට ඒ භික්ෂූන් වහන්සේකට ඔරොත්තු දෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඒක දරා ගන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. පැහැදිලිනේ? එතකොට මේ ඔරොත්තු දෙන්නේ නැහැ කියන්නේ පින්වත්නි ඒ ඇහැට පේන රූපය මුල් කරගෙන අකුසල උපදිනවා. කියන්නේ ඒක ඒ පේන රූපයට තමයි ඔරොත්තු දෙන්නේ. කනට ඇහෙන ශබ්දේ මූලික කරගෙන අකුසල උපදිනවා කියන්නේ ඒ අහන ශබ්දේ Tamanට ඔරොත්තු දෙන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳ මුල් කරගෙන අකුසල උපදිනවා කියන්නේ ඒ ගඳ සුවඳ Tamanට ඔරොත්තු දෙන්නේ. ඒකයි. සමහර අයගේ හිතවල අකුසල උපදින්නේ මේ එන අරමුණුත් එක්කනේ. ඊට පස්සේ එයා භික්ෂුන් වහන්සේ නමක් නම් භික්ෂු ජීවිතේ ඉන්න බැරි වෙනවා. ගිහි වෙන්න හිතනවා. ගිහි කෙනෙක් නම් භාවනා කරගෙන හිටපු එයාගේ සමාධිය නැති වෙනවා. මේ වගේ ප්‍රශ්න එනවා. එහෙම වෙන්නේ ඒ දකින අහන දෙයට ඔරොත්තු දෙන්නේ නැති කෙනෙක් වුණාම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රසය දැනෙනවා. ඒ භික්ෂුන් වහන්සේ දිවෙන් රසයක් වින්දට පස්සේ ඒ රසය කෙරෙහි ආසාව උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට ඊට පස්සේ හිත සමාධිමත් කරගන්න බැරි වෙනවා. මහානීය භික්ෂුවට ඒ රසය දරා ගන්න බැරි වුණා. ඔරොත්තු දෙන්නේ
ඉවස ගන්න බැරි වුණා. එතකොට මොකද වෙන්නේ? එයා ආහුණීය පාහුණීය ආදී ඒවට සුදුසු නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂූන් වහන්සේට ස්පර්ශයක් දැනනවා. ස්පර්ශය ඉවස ගන්න බෑ. දරා ගන්න බෑ. ඒ ස්පර්ශය මූලික කරගෙන උන්න ආසාවක් හරි මොකක් හරි අකුසලයක් ඇති වෙනවා. ඊට පස්සේ තමන්ගේ හිතේ තියෙන සමාධිය නැති වෙලා හිත සමාධිමත් කරගන්න බැරි වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ භික්ෂුව ස්පර්ශ ඉවසන කෙනෙක් නෙවෙයි කියලා. දැන් ඔබ කල්පනා කරලා බලන්න පින්වත්නි, දැන් අපිට අපේ ජීවිතවල මේ අපිට අරමුණු වෙන දේවල් මේ ඒ කියන්නේ ඇහැට රූප අරමුණු වෙනවා, කනට ශබ්ද අරමුණු වෙනවා, නාසයට ගඳ සුවඳ අරමුණු වෙනවා, දිවට රසය අරමුණු වෙනවා, කායට පහස අරමුණු වෙනවා. එතකොට මේ අරමුණු වෙනකොට ඒකට ඔරොත්තු දෙන කෙනෙක් හිටියේ නැත්තම්, ඒක දරා ගන්න පුළුවන් කෙනෙක් හිටියේ නැත්තම්, ඒක ඉවස ගන්න පුළුවන් කෙනෙක් හිටියේ නැත්තම්, ඒ පේන දෙයට, ඇහෙන දෙයට, දැනෙන දෙයට, ඒ කියන්නේ පේන රූපයට හරි, ඇහෙන ශබ්දයට හරි, දැනෙන ගඳ සුවඳට හරි, දැනෙන රසයට හරි, පහසට හරි අපේ හිත විනාශ කරන්න පුළුවන්. හිතේ විනාශ ඇති කරන්න පුළුවන්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සුදුසු කෙනෙක් බවට පත් වෙන්නේ නෑ කියනවා භික්ෂූන් වහන්සේ නමක් වුණා. එතකොට ඒකට හේතුව පින්වත්නි අර පේන ඇහෙන දේ ඔරොත්තු දෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව ඇත්තු 5 දෙනෙක් ඉන්නවා කියනවා. ඒ ඇත්තු 5 දෙනා රාජකීය හස්තීන් කියනවා. ඒ කියන්නේ රජතුමා පරිහරණය කරන ඇත්තු. රජතුමාගේ පරිහරණයට සුදුසුයි. රාජකීය ඇතුම් බවට පත් වෙනවා කියන ඇත්තුව 5 දෙනා. ඒතකොට රජතුමා ආවට ගියාට ඇත්තු භාවිතා කරන්නේ නැහැ. හැම ඇතාටම මේ වැඩේ කරන්න බෑ. එතකොට මෙන්න මේ ගුණාංග තියෙන ඇත්තු ඒකට සුදුසුයි කියනවා. රාජකීය හස්තීන් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි ඇතා රූප ඉවස ගන්න පුළුවන් කියන. දැන් ඔන්නේ අර වගේම යුද්ධ භූමියට ඇතා යනවා. යනකොට දැන් තව ඇත්තු පේනවා. අස්සයෝ පේනවා. ඊට පස්සේ මිනිස්සු පේනවා. රත පේනවා. මේවා පේනකොට ඒ ඇතා කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒක දරා ගන්න බැරුව හැරෙන්නේ නැහැ. දඟලන්නේ නැහැ. එයා සංග්‍රාම භූමියේ බැස ගන්නවා. ඒ කියන්නේ යුද භූමියේම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ රජතුමාගේ හස්තියාට රූප ඉවස ගන්න පුළුවන් කියන. දැන් බලන්න අපිට මේක තේරෙන්න හිතන්නකෝ දැන් ඔය පෙරහැරේ යන ඇත්තු පවානේ. එහෙම මේ රූප ඉවස ගන්න බැරි අය ආවොත් එහෙම ඒ අය කුලප්පු වෙනවා. ඒක ඔරොත්තු දෙන්නේ නැහනේ. දරා ගන්න බෑ. නොයේක් දේවල් පේනවනේ. නේද? එතකොට ඒ අය එතන ඒක දරා ගන්න බැරි වෙලා කම්පාවටපත් වෙලා හැරිලා යනවා දුවනවා. කුලප් වෙනවා. දැන් ඔය පුරුදු හස්තින් එහෙමද? නෑ. ඒ මොනතරම් බාහිර පරිසරයේ කලබල තිබුණා තමන් සංසිඳීමේ යනවා. අන්න ඒ වගේ තමයි රාජකීය හස්තින්. දැන් යුද්ධ භූමියට ගියාට පස්සේ මොන රූපේ පෙනුනත් ඒ රූපේට තමන්ව කලබල කරන්න බෑ. තමන්ගේ තිබ්බු සංසිඳීම නැති වෙන්නේ නෑ. අන්නේ ඇත්තු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජතුමාට සුදුසුයි. ඒ ඇත්තුන්ට කියන්නේ මොන ඇත්තු කියලාද? රාජකීය ඇත්තු කියන. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා දෙවෙනි හස්තියා ශබ්ද ඉවසන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තමයි පින්වත් මහන්නේ රජුගේ හස්තියා යුද්ධ බිමට යනවා. ගියාට පස්සේ මේ නොයේක් නාද ඇහෙනවා. අනිත් ඇත්තු කෑ ගහනවා එනවා. අනිත් අස්සයෝ කෑ ගහන වෙනවා. රතවල සද්ද ඇහෙනවා. මිනිස්සු කෑ ගහන හඬ ඇහෙනවා. බෙර හඬ ඇහෙනවා. තූර්ය නාද හඬ ඇහෙනවා. සක් හඬ ඇහෙනවා. විශාල සද්ද ඇහෙනවනේ. ඒ ඇහුනට ඒ ඇතා කම්පාවටපත් වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ. ඒ යුද්ධ භූමියේම බය නැතුව ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇත සුදුසු. ඒ කියන්නේ ඒ ඇතාට ඒ ඇහෙන ශබ්ද ඔක්කොම මොකද්ද වෙන්නේ? ඉවස ගන්න පුළුවන්. දරා ගන්න පුළුවන් ඔරොත්තු දෙනවා.
දැන් බලන්න ඔය පෙරහැර යන හස්සීන් පවා මේ විශාල සද්ද ඇහෙනවනේ. ඒ සද්ද ඉවසගෙන දරාගෙන යනවා. ඔරොත්තු දෙනවා එකට. ඔරොත්තු දෙන්නේ නැති කෙනෙක් එකට යොදා ගන්නෙත් නැහැ. එතකොට දැන් මේ දෙවෙනි හස්සියත් ඔරොත්තු දෙන ඕන සද්දයක් ඇහුනට ඒ ඇතා කලබල වෙන්නේ නැහැ කියනවා. කම්පාවටපත් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා තුන්වෙනි හස්තියා ගඳ සුවඳ ඉවසන ඇතෙක් බවට පත් වෙනවා. දැන් ඒ ඇතා යුද්ධ භූමියට යනවා. යනකොට අනිත් තවත් ඒ වගේම ඇත්තු ඇවිල්ලා ඉන්නවා. අස්සය ඇවිල්ලා ඉන්නවා. එතකොට ඒ ඇත්තුන්ගේ අස්සයන්ගේ මල මූත්‍ර ගඳ එන්න පටන් ගන්නවා. එතකොට ඒ ඇතා කම්පාවටපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ දැඩිව ඉන්නවා යුද්ධ භූමියේ බැසගෙන ඉන්නවා කියලා. ඒ ඇතාට ඒක ඔරොත්තු දෙනවා. එකෙන් කලබලයටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇතා සුදුසුයි කියනවා රජතුමාගේ පරිහරණයට. හතරෙනි ඇතා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රස ඉවසන ඇතෙක් බවට පත් වෙනවා. දරා ගන්න පුළුවන් ඇතෙක් බවට පත් වෙනවා. ඒ තමයි දැන් ඔන්න යුද්ධ භූමියට යනවා. දැන් වෙනදට වගේ ආහාර පාන වෙලාවට ලැබෙන්නේ නැහැ. වතුර ටිකක්වත් වෙලාවට ලැබෙන්නේ නැහැ. ඒතකොට යාට ඒවා ඉවස ගන්න වෙනවා. දරා ගන්න වෙනවා. ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙනවා. දින 2-3කින් ආහාර නැති වෙනවා කියනවා. වතුර ටිකක්වත් ලැබෙන්නේ නැතු වෙනවා කියනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි යථා කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒක ඉවසගෙන දරාගෙන ඔරොත්තු දීගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඇතත් රාජකීය හස්තියේ රජතුමා පරිහරණය කරනවා. ඔරොත්තු දෙන ඇතෙක් බවට පත් වෙනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පස්වෙනි ඇතා ඒ තමයි කියනවා ස්පර්ශ ඉවසන්න පුළුවන් ඇතෙක් බවට පත් වෙනවා. දැන් මේ යන්නේ යුද්ධ භූමියකටනේ. එතකොට අනිත් අය විදින ඊතල පහරවල් ඇවිල්ලා වදිනවා. පොළු පහරවල් වදින්න පුළුවන්. ගල් පහරවල් වදින්න පුළුවන්. නොඑක් ආකාරයෙන් තමන්ගේ ශරීරයට නොඑක් දේවල් වදින්න පුළුවන්. හැබැයි ඒ කිසි දෙයක් වුණාට මේ ඇතා කම්පාවටපත් වෙන්නේ නෑ. යුද්ධ භූමියේ බැසගෙන ඉන්නවා. හැරිලා යන්නේ ඉවසගෙන දරාගෙන ඉන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ඇතා රාජ පරිහරණයට සුදුසුයි. රාජ යෝග්‍යයි. ඒ වගේම රාජකීය ඇතෙක් බවට පත් වෙනවා කිව්වා. බලන්න එහෙනම් ඒ හස්සීන්ට මේ පේන දේ ඔරොත්තු දෙනවා. ඇහෙන දේ ඔරොත්තු දෙනවා. නාසයට දෙන්න ගඳ සුවඳ ඔරොත්තු දෙනවා. දිවට දෙන්න රසය ඔරොත්තු දෙනවා. කයට දෙන්න පහස ඔරොත්තු දෙනවා. දරා ගන්න පුළුවන් ඉවස ගන්න පුළුවන්. ඒ නිසා තමයි කලබල නොවි කම්පා නොවි අර යුද්ධ භූමියේ ඉන්න පුළුවන් වෙන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ ඒ විදියමයි කියනවා මේ ධර්මයේ හැසිරෙන කෙනෙක්. ඒ ධර්මයේ හැසිරෙන කෙනා භික්ෂූන් වහන්සේ නමක් නම් මෙන්න මේ කරුණු පහ ඒ භික්ෂූන් වහන්සේ තුල තිබෙනවා නම් මේ අංග පහ ඒ භික්ෂූන් වහන්සේ තුල තිබෙනවා නම් ඒ භික්ෂූන් වහන්සේ ආහුණෙයයි කියනවා. ඒ භික්ෂූන් වහන්සේ පාහුණෙයයි කියනවා. ඒ භික්ෂූන් වහන්සේ දක්ඛිනෙයයි කියනවා. ඒ භික්ෂූන් වහන්සේ අංජලි කරණෙයයි අනුත්තරම් පුඤ්ඤක් එත්තං. ඒක කියන්න සුදුසුයි කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර පළවෙනි ඇතා රූප යුද්ධ භූමියේ පෙනෙන රූප ඉවස ගන්න පුළුවන් ඇතෙක් බවට පත් වුණා. දරා ගන්න පුළුවන් ඇතෙක් බවට පත් වුණා. ඔරොත්තු දෙන ඇතෙක් බවට පත් වුණා. ඒ පේන රූපත් එක්ක කලබල වෙලා බය වෙලා තැතිගත්තේ නැහැ. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකේනා භික්ෂූන් වහන්සේ නමන්නම් ගිහි ජීවිතය ඇතෑරපු. එයාට ඔන්න දකින්න ලැබෙනවා රූප. නොඑක් රූප දකින්න ලැබෙනවා. ඒ රූප ඉවස ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ රූපය ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ රූපය දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. දැන් පින්වත්නි මේක අපිට ගොඩාක් වටිනවා අපේ ජීවිතේ. දැන් ඔබ වේවා අපි වේවා අපි දන්නේ නැහනේ අපිට ඊළඟ මොහොතේ පේන රූපය මොකද්ද කියලා.
දැන් බලන්න ගොඩාක් අයගේ ජීවිතවල ගොඩාක් විනාශ වෙන්නේ මේ ඔරොත්තු දෙන්නේ ඉවස ගන්න දකින්න කියන ඔරොත්තු දෙන්නේ නැති නිසා. ඉවස ගන්න බැරි නිසා දරා ගන්න බෑ මේ පේන රූප. සමහර අයට සමහර රූප පෙන්නලා ඒ ඔස්සේ ආසාව ඉපදිලා ආසාවෙන් එයාගේ ජීවිතේ විනාශ වෙනවා. සමහර අයට රූප දැකලා ඒ රූප ඔස්සේ ද්වේෂය ඇති වෙලා ඒ ද්වේෂයෙන් තමන්ගේ ජීවිතේ විනාශ වෙනවා. සමහර අයට යම් රූප දැකලා ඒ රූප වලට ඊර්ෂ්‍යාව ඇතිලා ඒ ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ ජීවිතේ විනාශ වෙනවා. මේ විදිහට ඕන තරම් මේ පේන රූපේ ඔරොත්තු දෙන්නේ නැතුව තමන්ගේ ජීවිතයට හානි කරගන්න අය ඉන්නවා. දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් ඒවට අකුසල් උපන්නොත් ඒ පේන රූපේට හිත සමාහිත කරගන්න බැරි වෙනවා කියනවා. හිතේ සංසිඳීම නැති වෙලා යනවා. සිතේ එකග බව නැති වෙනවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ඔරොත්තු දෙන්නේ නැතුව ඊට පස්සේ තමන්ගේ ජීවිතේට එතනින් පස්සේ අනතුරු වෙන්න සිද්ධ වෙනවා. දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒකයි අපි මුලින්ම සඳහන් කළේ. ඒ කියන්නේ දැන් අපිට මේ සමහර දේවල් තියෙනවා අපිට දැක්කහම ඇඬෙනවා. නේද? සමහර දේවල් දැකපුවාම සමහර අයට සියදී විනාශා ගන්න හිතෙනවා. සමහර දේවල් දැකපුවාම සමහර අයට තව කෙනෙක්ව මරන්න හිතෙනවා. සමහර දේවල් දැකපුවාම තව කෙනෙක්ට හිතනවා තව කෙනෙක්ට බයින්ද. ඉතින් මේ වගේ මේ දකින රූප අපිට ඉවස ගන්න බැරි වුණොත් දරා ගන්න බැරි වුණොත් ඔරොත්තු දුන්නේ නැත්නම් අපේ හිත විනාශ වෙන්න පටන් ගන්නවා. හිතේ තිබ්බු සංසිඳීම නැති වෙලා යනවා. හිතේ තිබ්බු එකක බව නැති වෙලා යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ අපේ ජීවිතය ඇති කරගන්න ඕන ප්‍රධාන දෙයක් මොකද්ද? පෙනෙන රූප ඔරොත්තු දෙන කෙනෙක් බවට පත්වීම. ඒක ගොඩාක් වටිනවා. දැන් බලන්න පොඩි ළමයි ගත්තත් තරුණ ළමයි ගත්තත් වයසක අය ගත්තත් ඒ හැකියාව ජීවිතේ ඇති කරගත්තේ නැත්නම් අපි දන්නේ සමහරලාට ඇහැට පේන රූපයක් නිසාම තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න පුළුවන්. අන් අයගේ ජීවිත විනාශ කරන්න පුළුවන්. අද කාලේ එහෙම ඕන තරම් දේවල් සිද්ධ වෙනවනේ. ඒතර මේ ඒ හැකියාව තමන් තුල නැහැ. අර දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් වතුර විදුරකට ලුණු කැටයක් දැම්මොත් ටක් ගාලා ඒක මොකද වෙන්නේ? ලුණු රහ වෙනවා. ඔරොත්තු දෙන්නේ නැහැ. ගංගාවකට දැම්මොත් ලුණු රහ වෙන්නේ නැහැ. ඒ වගේ දැන් අපිට අපේ ජීවිතේ මේ ඉවස ගන්න බැරි දරා ගන්න බැරි කම අපේ ජීවිතය තුළ තිබ්බොත් පින්වත්නි හානිය කොතන සිද්ධ වෙයි දන්නේ. දැන් බලන්න අර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ශ්‍රාවකාවන් තුල තිබ්බ ඒවා තියෙනවා. එක උපාසිකාවක් හිටියා. එතුමියගේ පුතා රයතුමා විසින් අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ පුතාව අල්ලගෙන ගියා. ඊට පස්සේ පුතාව මැරුවා. Tamanට හිටපු එකම පුතා. ඉතින් ඒ අම්මා කියනවා ඒක තමන්ගේ ජීවිතේ ආශ්චර්ය අద్భుත කාරණයක් කියලා. ඒ කිසිම තැනකදීවත් තමන්ගේ හිතේ වෙනසක් ඇති වුණේ නැහැ කියලා. ඉතින් කොච්චර අමාරු දෙයක්ද? තමන්ගේ පුතාව වරදක් නොකර අත්අඩංගුවට ගනිද්දී, තමන්ගේ පුතාව කුදලගෙන යද්දී, තමන්ගේ පුතාව මරණයට පත් කරද්දී තමන්ගේ හිතේ වෙනසක් ඇති වුණේ නැහැ කියනවා. එච්චර ඔරොත්තු දීමේ හැකියාවක් ඒ මව ඇති කරගෙන හිටියා. මේක පින්වත්නි නිකම් ඇති වෙන්නේ නැහැ. ඒ හැකියාව උපද්දවන්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පමණයි. එහෙම අය ගැන අපිට අහන්න ලැබෙන්නේ කොහෙද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නේද? වෙන ලෝකෙ මිනිස්සු ගැන අහනකොට අපිට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ කාලේ හිටපු ඒ උපාසකයෝ ගැන අහනකොට, උපාසිකාව ගැන අහනකොට අපිට දකින්න ලැබෙනවා. එහෙනම් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මේ පළවෙනි කාරණය අපිට ගොඩාක් වැදගත්. ඒ කියන්නේ මේ දකින්න රූපය ඔරොත්තු දෙන කෙනෙක් බවට පත්වීම. එහෙම නැතු වුණොත් අපි දන්නේ අපේ හිත විනාශ වෙන්න හේතු වෙනවා මේ පේනන දේවල්. ඒක දරා ගන්න බැරි වීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර දෙවෙනි ඇතා සද්ද ඔරොත්තු දුන්නා.
යුද්ධ භූමිය අපිට මිහිරි හඬ නෙවෙයි ඇහෙන්නේ. අමනාප අහගෙන ඉන්න අමාරු ගෝසාකාරී හඬක් ඇහෙන්නේ. ඒතර ඒක ඉවස ගන්න බැරි වුණොත් යුද්ධ කරන්න පුළුවන් වෙනවද? බෑ. හැරිලා ඉන්න වෙනවා. එන යුද්ධ දිනන්න නම් ඒ යතා මොකද කරන්න ඕනේ? ඒ නොඑක් සද්ද ඉවසගෙන ඉන්න ඕන. ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. දරා ගන්න. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ වගේ ධර්මයේ හැසිරෙන කෙනෙක් සද්ද ඉවස ගන්න පුළුවන් වුණොත්, සද්ද දරා ගන්න පුළුවන් වුණොත්, සද්ද වලට ඔරොත්තු දුන්නොත් එයාට පුළුවන්කම ලැබෙනවා කියනවා තමන්ගේ හිත සමාධිමත් කරගන්න. එයා තමන්ගේ හිත එකග කරගන්න අවස්ථාව ලැබෙන. හිත විනාශ වෙන්නේ. දැන් ඒක එහෙමනේ පින්වත්. දැන් අපි දන්නේ අපිට ඊළඟ මොහොතේ ඇහෙන ශබ්දය මොකද්ද කියලා. ඒතර අපිට නොඑක් වර්ගයේ ශබ්ද ඇහෙන්න පුළුවන් නේ. අපිට ආසාව ඇති වෙන ශබ්ද ඇහෙන්න පුළුවන්. තරහ ඇති වෙන ශබ්ද ඇහෙන්න පුළුවන්. ඉරිසියාව ඇති වෙන ශබ්ද ඇහෙන්න පුළුවන්. බය ඇති වෙන ශබ්ද ඇහෙන්න පුළුවන්. නොඑක් ශබ්ද ඇහෙනවනේ. දැන් මේ ශබ්ද වලට ඔරොත්තු දීමේ හැකියාව, ඉවසා ගැනීමේ හැකියාව, දරා ගන්න හැකියාව අඩුයි. දැන් බලන්න බන්දුල මල්ලිකා කියන අම්මට දාන බෙදන ගමන් පණිවිඩයක් ආවා තමන්ගේ ස්වාමියායි දරුවෝයි ඔක්කොම පෙති ගහලා මරලා කියලා. ඒතර ඒ අම්මා ඒ තුණ්ඩු කෑල්ල ආවට පස්සේ ඒක බැලුවා. බලනකොට ඒ පණිවිඩය තියෙන්නේ. එදා තමන්ගේම නිවසේ දානයක් දෙනවා. ඒතර ඒ වෙලාවෙම ඒ 16ක් අතින් වාජනයක් බිමට වැටුණා. ඒ වාජනේ බිඳුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හිත හදන්න කිව්වා බින්ජති ධම්මං බින්ජති කියලා. බිදෙන දේවල් බිදෙනවනේ කියලා. ඒ වෙලාවට තුණ්ඩු කෑල්ල අරගෙන පෙන්නුවා මේ බලන්න ස්වාමීනි මේක මොකද්ද? මගේ ස්වාමියායි දරුවෝයි ඔක්කොම පෙති ගහලා මරලා. ඒ අම්මට ඒක ඔරොත්තු දුන්නද නැද්ද? ඔරොත්තු දුන්නා. ඒ කියන්නේ බලන්න මේ පණිවිඩය. ඒ වගේ පණිවිඩයක් ඇහෙන් දැක්කා. කණෙන් ඇහුවා. නමුත් ඒක ඔරොත්තු දීගෙන දාන බෙදන්න පුළුවන් වුණා. ඒ ඔරොත්තු දීමේ හැකියාවේ අම්මා හදාගත්තේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒතර බලන්න වර්තමානයේ අපේ ජීවිතවල තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි එහෙනම් මේක. අපිට මේ කන රැහෙන ශබ්ද ඔරොත්තු දෙන්නේ. පොඩි දෙයක් ඇහුන ගමන් කලබල වෙනවා, කෑ ගහනවා, අඬනවා නේද? දුක් වෙනවා, කම්පාවටපත් වෙනවා. ඒ ශබ්ද ඔරොත්තු දෙන. ඒ කියන්නේ බරපතලම දරුණුම දේවල් අපිට කලින් මේ ලෝකෙ මිනිස්සු ඇහුවා. දැන් ඒ වගේ පණිවිඩයක් වර්තමානයේ කිසි කෙනෙක්ට ඇවිල්ලා නැහැ. තමන්ගේ ස්වාමියායි දරුවෝ ටිකයි පෙති ගහලා මරලා කියලා. නේද? ඊට වඩා කොච්චර අඩු දේවල්ද අපේ ජීවිතවල එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ වගේ බරපතල පණිවිඩ පවා දරා ගන්න, ඔරොත්තු දෙන්න, ඉවස ගන්න පුළුවන් හැකියාවෙන් යුතු වුණා. ඒකයි ඒ අයට පුළුවන් වුණේ ඒ යුද්ධ දිනන්න. මරණින් මතු සුගතිවලට යන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගන්න. නේද? එතකොට අන්නේ ලක්ෂණය ඇති කරගන්න අවශ්‍ය වෙනවා. විසුණු වහන්සේ නමක් වුණත්, ගිහි කෙනෙක් වුණත් අපි දන්නේ. ඒ හේතුව මොකද? අපිට එන ප්‍රශ්න කරදර මොකද්ද? දන්නේ. දැන් සමහර අයට ඔන්න කවුරු හරි මොකක් හරි කියනවා. ඒ අහන දේ ඇත්තද බොරුද එහෙම හොයන්නේ නැතුව ඒ කියන දේ ඔරොත්තු දෙන්නේ නැතුන ගමන් එයා මොකද වෙන්නේ? කලබල වෙනවා. කලබල වෙලා තීරණ තීන්දුවත් ගන්නවා. යම් යම් ක්‍රියාත් කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ට පසුතැවෙන ජීවිතයක් ඇති වෙනවා. ඒකයි වෙන්නේ. ඇයි? තමන්ගේ ඊට පස්සේ එතනින් එහා සිද්ධ වෙන හැම දෙයක්ම තමන්ගේ හිත විනාශ වෙන දේවල් වෙනවා. ඉතින් හිත විනාශ වුණාට පස්සේ දුක් වෙනවා. අයියෝ මේ දේවල් වුණානේ කියලා. ඉතින් ඒ නිසා මේ ඕනෑම සබ්දයක් ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. අපි දන්නේ අපේ කන් දෙක ලෝකයට විවෘත නිසා කුමක් ඇහේවිද කියලා. තේරුණානේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි එක තමයි ගඳ සුවඳ ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න කියලා. දැන් අපි හැමෝම නාසය භාවිතා කරනවානේ. ඒතර මේ නාසය පාවිච්චි කරනකොට, භාවිතා කරනකොට අපි දන්නේ නාසයට ඊළඟට මොහොතේ දැනෙන ගඳ සුවඳ මොකක්ද කියලා. දැන් සමහර අයට ආසාව ඉපදෙන ගඳ සුවඳක් උපන්නොත් ඒ ආසාවෙන් හිත යට වෙලා ඔන්න හිත විනාශ කරගන්නවා. ඉතින් ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න කියලා.
ඉතින් බලන්න පින්වත්නි මොනතරම් වටිනවද? ඒ කියන්නේ අපේ ජීවිතවල අපිට වරදින්න පුළුවන් තැන් තමයි මේ පොඩ්ඩක් ඉවසන්න බැරිකම. පොඩ්ඩක් වෙලා දරා ගන්න බැරිකම. පොඩ්ඩක් ඔරොත්තු දෙන්නේ නැතිකම ලොකු විනාශයක් කරන්න අවස්ථාව තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේක අපි ශ්‍රවණය කරලා තිබ්බොත් අපි දන්නවා යුද්ධ භූමියකට යනවා නම් ඒ ඇතා සුදුසු කෙනෙක් වෙන්න ඕන. කම්පාවට පත් නොවන කෙනෙක් වෙන්න ඕන. දැන් අපි මේ ලෝක ලොකුම යුද්ධය තමයි කියන බුදුරජාණන් වහන්සේ තමාව ජය ගැනීම. මේ යුද්ධ 17 දිනකට වඩා අමාරුයි කියනවා තමන්ව ජයග්‍රහණය කර ගැනීම. දැන් අපි තමන්ට පෙරදිලා අනින්නේ. ඒතර මේ තමාව ජයග්‍රහණය කිරීම කරන යුද්ධය අපිට මේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒතර මේකෙදි අපිට පුදුම විදිහට ඉවසන්න වෙනවා. නේද? පුදුම විදිහට දරා ගන්න වෙනවා. පුදුම විදිහට ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. එහෙම නැතුනොත් දැන් බලන්න සාමාන්‍ය මිනිස්සුන්ට සමහර අවස්ථාවලදී මේ පොඩි දෙයක් දරා ගන්න බැරි දෙන්න නිසා ලොකු දේවල් අහිමි කරගන්නවා. බණ අහන්න තියෙන අවස්ථාව අහිමි කරගන්නවා. සිල් රකින්න තියෙන අවස්ථාව අහිමි කරගන්නවා. දන් දෙන්න තියෙන අවස්ථාව අහිමි කරගන්නවා. ඊට පස්සේ ಗುಣධර්ම දියුණු කරගන්න තියෙන අවස්ථාව මේ සියල්ල අහිමි කරගන්න සමහර අය මේ පොඩි වචනයක් ඔරොත්තු දෙන්නේ නැතුව. පොඩි දකින්න දෙයක් ඔරොත්තු දෙන්නේ නැතුවනේ. ඉතින් එහෙම වෙන්නේ මේ හැකියාව නැති නිසා. එතකොට අර ඇතා වගේ තමයි. යුද්ධ භූමියෙන් එළි. එහෙනම් Tamanට මේ යුද්ධයක් කරලා වගේනේ අපිට දැන් පිනක් දහමක් කරගන්න තියෙන්නේ. ගුණ ධර්මයක් දියුණු කරගන්න තියෙන්නේ. යහපත් දෙයක් පුරුදු කරගන්න තියෙන්නේ යුද්ධයක් කරලා වගේ නේද? එතකොට එහෙම අපි කැපකිරීමක් කරේ නැතුව මේක කරන්න අපහසුයි. නැත්තම් මේ වගේ බුද්ධ දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. ඊට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට යා රස ඉවසන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තමයි අපි දන්නේ දිවට එක එක අපි කැමති රස ලැබෙන්න පුළුවන් අකමැති රස ලැබෙන්න පුළුවන්. අපිට කැමති කෑම විතරක් කන්න හම්බෙයිද කියලා අපි දන්නේ නැහැ. එතකොට අපි ඒක ඔරොත්තු දෙන්නේ නැති දරා ගන්න බැරි ඉවස ගන්න බැරි කෙනෙක් වුණොත් තමන් කැමති නැති කෑමක් තියෙන දවසට තමන්ගේ හිත විනාශයි. තමන් ඉවරයි. ඉතින් මනුස්ස ලෝකයේ උපන්නා නම් ඒ මනුස්ස ලෝකේ තියෙන හැම දෙයකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා අපි වයසට යද්දී ලෙඩ වෙද්දී අපිට මේ අපි කැමති රසය ලබා ගන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් එතකොට ඒ ලැබෙන රසය ඔරොත්තු දුන්නේ නැත්නම් එතන අපේ මොකද වෙන්නේ? හිත සමාධිමත් කරගන්න බෑ කියනවා. හිත විනාශ වෙලා යනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා හතරවෙනි කෙනා තමයි කියනවා. ඒ කියන්නේ රසය ඉවසන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. පස්වෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බිස්සුව ස්පර්ශය ඉවසන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තමයි දැන් අපේ කායට පහස දෙන්න ඕනේ. දැන් අර ඇතා යුද්ධ භූමියට ගියාට පස්සේ එක එක ඉහි පාරවල්, ගල් පාරවල්, පොළු පාරවල් මේ ඔක්කොම කන්න සිද්ධ වෙනවා. එතකොට එයාට ඒව ඉවස ගන්න බැරි වුණොත් ඔරොත්තු දුන්නේ නැත්නම් දරා ගන්න බැරි වුණොත් එයා මොකද කරන්නේ? ආයපහුව ඇරිලා යනවා. කලබල වෙනවා. කම්පාවටපත් වෙනවා. නමුත් දැන් මේ කෙනා යුද්ධ භූමියට ගියාට පස්සේ දැන් භික්ෂුන් වහන්සේ නමක් හරි ගිහි කෙනෙක් හරි එයාට නොයෙක් පහස දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඒවා ඉවස ගන්න පුළුවන්, දරා ගන්න පුළුවන් ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් සමහර අයට දැන් මෙහෙමනේ පින්වත්නි ඉවස ගන්න, දරා ගන්න ඔරොත්තු දෙන්නේ නැහැ කියන්නේ දැන් අපේ හිතමු ආසාව ඇති වෙන පහසක් දැනුණා කියලා. එතකොට එයා ඒ ආසාවෙන් යට වෙලා ඊට පස්සේ කටයුතු කරනවා කියලා කියන්නේ ඒ පහස යාට දරා ගන්න බැරි වුණා. ඉවස ගන්න බැරි නෝරොත්තු දුන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි ද්වේෂය තියෙන පහසක් උපන්න කියන්නකෝ. ඒතර ඒ පහසේ නිසා ද්වේෂය ඉපදිලා ද්වේෂයෙන් යට වෙලා එයා ක්‍රියාත්මක වෙනවා කියන්නේ එයාට ඒ පහස ඔරොත්තු දෙන්නේ නැති එකක් බවට පත් වුණා කියන එක. ඉතින් මේ විදිහට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පහ දරා ගන්න පුළුවන්, ඉවස ගන්න පුළුවන් ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙම වුණොත් අර රාජකීය හස්තියෙක් බවට හස්තියෙක්පත් වෙනවා වගේ අපිටත් අවස්ථාව ලැබෙනවා මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට දහමක් පුරුදු කරගන්න. ඉතින් මේ ගුණාංගය එහෙම නැත්නම් මේ හැකියාව අපේ ජීවිතේ අපි ඇති කරගත්තේ නැත්නම් අපේ හිත විනාශ වෙන වෙලාව අපිවත් දන්නේ නැහැ. තේරුණානේ? ඒ නිසා අපි හැමෝම කල්පනා කරන්න ඕන මේ විදිහට හිතට යෝජනා කරන්න. මොකද්ද? ඇහැට පෙනෙන රූපය ඔරොත්තු දෙන කෙනෙක් බවට තමන්
පත් වෙන්න ඕන කියලා. ඒතර මේ ඇහැට පේන රූපය Taman කැමති එකක්ද, අකමැති එකක්ද, බය හිතෙන එකක්ද, ඉරිසියාව ඇති වෙන එකක්ද මොකක්ද අපි දන්නේ නැහැ. ඒ මොන රූපේ දැක්කත් ඒකට ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ ඒ පේන රූපය ඔස්සේ Tamanට විනාශයක් නොකරගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒ පෙනෙන රූපය ඔස්සේ Tamanගේ හිතට විනාශයක් කරගන්න නැතුව ඉන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් හානිය. ඒ වගේම තමයි අහන ශබ්දය ඔස්සේ Tamanට හානියක් නොකරගෙන සිටීම. දැනෙන ගඳ සුවඳ ඔස්සේ, රස පහස ඔස්සේ Tamanගේ හිතට විනාශයක් කරගන්න නැතුව ඉඳීම. ඒක බොහොම මාරු දෙයක්. ඉතින් නමුත් අපි මේ විදිහට යෝජනා කරලා අපේ ජීවිතේ පොඩ හරි මේ විදිහට දියුණු කරගත්තොත් තමයි මේ ජීවිතේ දියුණු වෙලා යන්නේ. ඉතින් එහෙම කෙනෙක් බවට පත් වෙන්න නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට ගොඩාක් උපකාර වෙන අවශ්‍ය වෙනවා. ඒ ධර්මයේ තුලින් තමයි එහෙම කෙනෙක් නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. තේරුණා නේද? ඒ නිසා මේ පින්වතුන් මේ ශ්‍රවණය කරපු මේ දහම් කරුණු තමන්ගේ ජීවිතයට එකතු කරගන්න බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණාවෙන් දේශනා කරන්නේ. ඉතින් සියලු දෙනාට මේ ශ්‍රවණය කරපු ධර්මය මෙලව සැපේ පිණසත් පරලොව සුගතිය පිණසත් ධර්මාවබෝධය පිණසත් උපකාර වේවා කියලා සාදු කියනවා. සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ හාලියල කැටවල පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වත් W.A. ගුණපාල මහත්මයා, චානක නාමල් කල්පිටගේ මහත්මයා, D.M. සීලාවතී මෑණියන්, මැනිකේ රත්නායක මෑණියන්, මල්ලිකා දිසානායක මෑණියන්, ඉන්ද්‍රාණි, ශ්‍රියාලතා, විශ්‍රාමික ගුරු මෑණියන්, A.J.M. පොඩිහාමිනේ මෑණියන්, W.A. කුමාරිහාමි මෑණියන්, J.M. ප්‍රේමාවතී මෑණියන් හා මාවලගොඩ චාමලී වීරසිංහ මෑණියන් ඇතුළු පිරිස විසින්. ඉතින් මේ ධර්ම දේශනාවෙන් රැස් වූ සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම පළමු කොටම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වේවා. සැපයෙන් සැපයටපත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ පින්වතුන් නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන්ට මේ සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිතයේ සැපවත් වේවා. සංසාර දුකින් අත් මිදේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්ට යෙදුණු සෑම සියලු පුණ්‍ය ධර්මයක්ම ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණින් වහන්සේලාටත්, ඒ වගේ මේ ධර්ම දේශනාවට සහ සම්බන්ධ වුණු උදපදව් කළ ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තව තවත් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න, ධර්මයේ පුරුදු කරගන්න වාසනාව ලැබේවා. ගෞතම බුදුසුනේ ධර්මාවබෝධයේ පිණිස මේ පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සදහම් සිසිල ශ්‍රී සද්ධර්මය අපට ශ්‍රවණය වුණේ බණ්ඩාරවල කුඹල්වල ශ්‍රී බෝධි පර්වතයේ සිට. ඉතින් ජීවිත කාලෙම අපි විඳි යම් දුකක් වේද, තිබුණු ප්‍රශ්නයක් වේද, අතීත වේවා, වර්තමාන වේවා, අනාගත වේවා, යම් ප්‍රශ්නයක් හටගනීද, ඒ සියල්ලට විසඳුම් තිබුණු දේශනය හස්ති රාජාගේ උපමාව බලන්න භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ගුණය අපි කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මේ උතුම් දේශනාවේ ඉස්මතු කොට අපට සිහිය පිහිටුවීම පිළිබඳව ගෞරවයෙන් පින් දෙනවා. ස්වාමීනි මේ පින් අනුමෝදන් වනසේක්වා. ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධයටම මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. දේශකයන්න් වහන්සේට අපි දැන් ඊටාම ගෞරවයෙන් ශ්‍රාවක සංඝරත්නය සිහිපත් කොට පිරිකර පූජා කරමු. අද ධර්ම දානීය දායකත්වයේ දරු හාලියල පිරිසට අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. පැමිණ දැන් ඔබට ස්වාමින් වහන්සේ උදෙසා පරිස්කාර පූජාවට අවස්ථාව. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ ඒ පිරිසට උදා වුණු ඒ මහා පිනම ඔබටත් උදා වෙනවා. ඌව වෙල්ලසේ සදහම් සිසිලස ශ්‍රද්ධා රූපවාහිනින් නැවත ගෙනීමේ බලාපොරොත්තුෙන් අපි පුණ්‍ය භූමියේ සිට දැන් සමුගන්න සූදානම් වෙන්නේ. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.